තෙරුවන් සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP එඩියුකේෂන් අධ්‍යාපනික සත්කාරක වැඩසටහන සමග එක්වුණු ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම ප්‍රාචීන විද්‍යාර්ථීන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් කරගෙන යනු ලබන පාඩම් මාලාවේ ප්‍රාචීන පඬිතු උපාධි අවසාන පන්තියේ විෂය නිර්දේශයානුකූලව පාලි 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයානුගත පාඩම් මාලාවේ අපි අද ඔබ හමු වෙන්නේ 32 වන පාඩමේ ප්‍රාකෘත විෂය සම්බන්ධ පාඩම් මාලාව තුළ තමයි අපි ඔබ මේ හදාරමින් ඉන්නේ. ඒත් එක්කම මේ වෙනකොට අපි ප්‍රාකෘත භාෂාවේ පමණක් නෙවෙයි භාෂාවේ ආරම්භය හා ඉතිහාසය ගැන කතා කළා. භාෂාවේ ආරම්භය හා ඉතිහාසයට තුඩුදුන් කරුණු පිළිබඳව අපි කතා කරා. ලේඛනයේ ආරම්භය හා ඉතිහාසය අපි කතා කළා. ඒ වගේම තමයි භාෂා පවුල් අතරේ මූලික ස්ථානයේ වැඳෙන ඉන්දු යුරෝපීය භාෂා පවුල පිළිබඳව අපි කතා කරා. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ ශාඛා ඉන්දු ඉරානීය භාෂා පවුල, ඉන්දු ආර්ය භාෂා පවුල සහ ආර්ය භාෂාවන් පිළිබඳව අපි කතා කළා. ඒ වගේම ආර්ය භාෂාවන්ගේ ඉතිහාසය පරීක්ෂා කළා. පුරාතන යුගයේ, මධ්‍යතන යුගයේ සහ නූතන යුගයේ භාෂා සහ ඒවායේ භාෂා ලක්ෂණ පිළිබඳව අපි බොහෝ කරුණු කතා කරා. ඒ වගේම තමයි ප්‍රාකෘත භාෂාව කියන්නේ මොකක්ද? එහි ආරම්භය, ප්‍රභවය වූ ස්ථානය, දේශීය භාෂා, ප්‍රාකෘත භාෂා, නූතන ප්‍රාකෘත භාෂාත් යුග වශයෙන් බෙදලා නැවත නැවතත් පරිශීලනය කරලා ඒ ප්‍රාකෘත භාෂාවල ලක්ෂණ පිළිබඳවත් අපි බොහෝ තොරතුරු මේ වෙනකොට සාකච්ඡා කරලා අවසానයි. ඒ වගේම තමයි ප්‍රාකෘත භාෂානුගත යම් යම් ව්‍යාකරණ සිද්ධීනුත් අපි මේ පාඩම් මාලාවේ යන අතරතුර කතා කළා. ඒ වගේම තමයි අපි දැන් ප්‍රාකෘත භාෂාව හඳුනාගෙන ප්‍රාකෘත භාෂා කුලකය පිළිබඳව හඳුනාගෙන ප්‍රාකෘත භාෂා වර්ගත් හඳුනාගෙන අවසන් කරලා තියෙන්නේ. අපි පසුගිය පාඩමින් කතා කළේ මේ ප්‍රාකෘත සාහිත්‍ය පිළිබඳව. ප්‍රාකෘත භාෂාවට සාහිත්‍යයක් තියෙනවා. එතකොට මේ ප්‍රාකෘත භාෂාවේ සාහිත්‍ය කොටස් දෙකකට බෙදලා තියෙනවා. අපි ඒක කතා කළා. මොකක්ද පළවෙනි කොටස? මේ ජෛනාගමානුගත ග්‍රන්ථ සමුදාය. අර්ධමාගධියෙන් රචිත ජෛන ධර්මයේ ග්‍රන්ථ සම්ප්‍රදාය. ඒ වගේම තමයි සාධාරණ පොදු සාහිත්‍යය. මේ සාධාරණ ප්‍රාකෘත සාහිත්‍යයේ යම් යම් කරුණු තමයි අපි පසුගිය පාඩම අවසන් වෙනකොට කතා කරමින් සිටියේ. එතකොට අපිට අද මේ පාඩමිනුත් අපිට කතා කරන්නේ මේ සාහිත්‍යානුගත කොටස් කතා කරලා ප්‍රාකෘත ව්‍යාකරණය හා සම්බන්ධ සරල ගවේෂණයක යෙදෙන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රාකෘත ප්‍රකාශය මූලික කරගෙන. එතකොට අපි බලමු මොනවද මේ සාධාරණ ප්‍රාකෘත සාහිත්‍යයට අදාළ පොතපත. ඒ වගේම ඒ අතරේ ජෛන ධර්මයානුගත යම් යම් පොතපතත් අපිට හමු වෙනවා. අපි මේ පොතපත පරිශීලනය කරමින් සොයාගත් ඒ ප්‍රාකෘත භාෂාවේ සාහිත්‍ය පිළිබඳව තමයි අපි මේ ඔබේ දැනුම වැඩි දියුණු කරන්නට යොදාගන්නේ. කර්පූර මංජරී නාටකය මේ සෞරශේනී භාෂාවෙන්ම ලියන ලදී. මාගධිය මගධ ප්‍රදේශය වර්තමාන බිහාර් ප්‍රදේශයේ භාෂාවයි. මේ භාෂාවෙන් වංග භාෂාව ප්‍රභවය විය. පයිසාචිය ආර්යයන් විසින් උසුරුවන ලද වෙනස් කරන ලද ප්‍රාකෘත භාෂාවයි. මේ වනාහි ස්ථාන විශේෂයාගේ භාෂාව නොවේ. සියලු ආර්යයන්ගේම භාෂාවයි. ෂඩ්භාෂා චන්ද්‍රිකා නම් ග්‍රන්ථය ලියන ලද ලක්ෂ්මී ධරයන් විසින් පයිසාචී භාෂාව පිළිබඳ මෙබඳු ස්ථාන නිර්දේශයක් කරන ලදී. පාණ්ඩ්‍ය කයිකේය වාහ්ලික සහ්‍ය නේපාල කුන්තලක් සුදේශ භොට ගන්ධාර හයිව කන්නේ ජනස්තත්‍ය මෝහ පිසාච දේශයෝය. දැන් සෞරසේනී භාෂාව පිළිබඳව පසුගිය පාඩම අවසානයේදී කතා කළා. මේ සෞරසේනී භාෂාවෙන් ලියපු නාටක ග්‍රන්ථය තමයි කර්පූර මංජරී කියන්නේ. සෞරසේනී භාෂාවෙන් ලියන ලද නාටකය තමයි කර්පූර මංජරිය. එතකොට මාගධී භාෂාව මගධ ප්‍රදේශය කියන්නේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ භාෂාව. මගධ ප්‍රදේශයේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ භාෂාව තමයි මාගධී භාෂාව.
මේ මාගධී භාෂාවෙන් ප්‍රභවය වූ භාෂාවක් හැටියට වංග භාෂාව හඳුන්වනවා. එතකොට හෝ එන්ලි මහත්මයා සඳහන් කරනවා වංග භාෂාව කියලා කියන්නේ ගෞඩ භාෂාවේ අතීත ස්වරූපයයි කියලා. නමුත් මැක්ඩොනල් මහත්මයා සඳහන් කරනවා මාගධී භාෂාවෙන් ප්‍රභවය වූ භාෂාවක් හැටියට වංග භාෂාව. ඒ වගේම තමයි පයිසාචි භාෂාව. පයිසාචි භාෂාව කියන්නේ පයිසාචි කියන වචනයෙන් විග්‍රහ කරන්නේ පිසාචයන්ගේ භාෂාව කියන කාරණේනේ විග්‍රහ කරන්නේ. නමුත් ප්‍රතිෂ්ඨාන නගරයේ ආශ්‍රිතව පයිසාචි භාෂාව තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි බොහෝ සංස්කෘත කාව්‍යාචාර්යයන් විසින් තමන්ගේ හිස්මුදුනේලා පිළිගත්ත මූලාශ්‍රය ග්‍රන්ථ තමන්ගේ සාහිත්‍ය පොතපතට යොදාගත්තු මූලාශ්‍ර ග්‍රන්ථයක් වන ගුණාಢ්‍යගේ බෘහත් කතාව පයිසාචි භාෂාවෙන් රචනා කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි කාදම්බරියේ සඳහන් වෙනවා අධ්‍යාපනය හදාරන රාජකුමාරවරුන් බෘහත් කතා පාඨයේ දක්ෂ විය යුතුයි කියන කාරණය. ඒ කියන්නේ බෘහත් කතාවන්හි දක්ෂ විය යුතුයි කියන කාරණය. එතකොට බෘහත් කතාවන්හි දක්ෂ වෙන්න නම් බෘහත් කතාව කියවිය යුතුයි. ඒ කියන්නේ බෘහත් කතාව කියවීමට නම් පයිසාචි භාෂාවේ දැනුමක් තිබිය යුතුයි. එතකොට පයිසාචි භාෂාව කියලා කියන්නේ වින්ධ්‍යා වනයේ ආශ්‍රිත ප්‍රදේශයට සීමා වෙලා තිබුණු සාමාන්‍ය ජනතාවගේ භාෂාවක් කියලා ඇතැම් අය මත පළ කරනවා. කොහොම වුණත් පයිසාචි භාෂාව කියලා කියන්නේ ආර්යයන් විසින් භාවිතා කරන ලද උච්චාරණය කරන ලද වෙනස් කරන ලද ප්‍රාකෘත භාෂාව. පයිසාචි භාෂාව කියලා කියන්නේ ආර්යයන් විසින් භාවිතා කරමින් යම් යම් වෙනස් කිරීම් වලට ලක් කරන ලද ප්‍රාකෘත භාෂාව තමයි පයිසාචිය කියලා කියන්නේ. එතකොට මේ පයිසාචිය කියන ප්‍රාකෘතය ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසෙන් පසු ප්‍රාකෘත කියන වචනයෙන් භාෂාවක් නැති වුණාට පස්සේ තමයි මේ පයිසාචි භාෂාව ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථාන විශේෂය. ඒ කියන්නේ එක්තරා ස්ථානයකට සීමා වුණු භාෂාවක් නෙවෙයි පයිසාචි භාෂාව කියලා කියන්නේ. එතකොට සමහර භාෂා ස්ථානගත භාෂානේ. ඒ කියන්නේ මධ්‍ය දේශීය භාෂාව කියනවා, උත්තර දේශීය භාෂාව කියනවා, ආර්යාවර්තයේ භාවිත භාෂාව කියනවා, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භාවිත භාෂාව කියනවා. මේ විදිහට ස්ථාන විශේෂ වශයෙන් භාෂා බෙදුනට පයිසාචි භාෂාව කියලා කියන්නේ ස්ථාන විශේෂයකට සීමා වුණු ස්ථානයකට සීමා වුණු භාෂාවක් නෙවෙයි. පයිසාචි භාෂාව කියලා කියන්නේ සියලු ආර්යයන්ගේම භාෂාව. සියලු ආර්යයන්ගේම භාෂාව තමයි පයිසාචි භාෂාව කියලා කියන්නේ. එතකොට ෂඩ්භාෂා චන්ද්‍රිකා කියන කෘතිය රචනා කරපු ලක්ෂ්මීධරයන් විසින් පයිසාචි භාෂාව පිළිබඳ මෙන්න මේ වගේ ස්ථාන නිර්දේශයක් කරලා තිනවා. ඒ කියන්නේ පයිසාචි භාෂාව භාවිතා කළ ප්‍රදේශ මෙන්න මේවා පිසාච දේශ. එහෙම නැත්නම් පයිසාචි භාෂාව භාවිතා කළ ප්‍රදේශ මෙන්න මේ ප්‍රදේශ කියලා ස්ථාන පිළිබඳව නිර්දේශයක් කරලා තියෙනවා මේ ලක්ෂ්මීධරයන් විසින්. මොනවද? පාණ්ඩ, කයිකේය, වාහ්ලික, සයිහ, නේපාල, කුන්තල. පාණ්ඩ රාජ්‍ය, කයිකේය රාජ්‍ය, වාහ්ලික රාජ්‍ය, සයිහ රාජ්‍ය, නේපාල රාජ්‍ය, එවැගේම කුන්තල රාජ්‍ය. සුදේශය, භොට, භොට දේශය, ගන්ධාර, ගන්ධාරය, හයිව, හිමාලය, කර්ණජන, තත්ත්‍යා මෙන්න මේ ප්‍රදේශ. එතකොට පාණ්ඩ්‍ය, කයිකේය, වාහ්ලික, සයිහ, නේපාල, කුන්තල, සුදේශ, භොට, ගන්ධාර, හයිව, කර්ණෝජන කියන මෙන්න මේ දේශ 11ක මේ පයිසාචි ප්‍රාකෘත භාෂාව භාවිතා කරලා තියෙනවා.
එතකොට මේ කරුණු දිහා බැලුවාම පයිසාචි භාෂාව කියලා කියන්නේ පශ්චාත් කාලීනව ප්‍රාකෘත භාෂා අතරේ ඉතා ඉහළ ස්ථානයක වැඳපුණු බෘහත් කතාවාදී ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රචනා වුණු භාෂාවක් හැටියට හඳුන්වන්නට වර්ග කරන්නට පුළුවන්. එතකොට මෙතනදී අපි කතා කරලා සෞරසේනී භාෂාවෙන් ලියන ලද නාට්‍ය ග්‍රන්ථයක් තමයි කර්පූර මංජරිය කියන්නේ. ඒ වගේම තමයි වර්තමාන බිහාර ප්‍රාන්තය එහෙම නැත්නම් මගධ දේශය භාවිතා කරන භාෂාව මාගධී භාෂාව. එතකොට හෝවෙන්ලි මහතාගේ අදහසට අනුව වංග භාෂාව කියලා කියන්නේ ගෞඩ භාෂාවේ අතීත ස්වරූපය. නමුත් මැක්ඩොනල්ඩ් මහතාට අනුව වංග භාෂාව කියලා කියන්නේ මාගධී භාෂාවෙන් ප්‍රභවය වූ භාෂාවක්. එතකොට පයිසාචි භාෂාව කියලා කියන්නේ වරරුචි ආචාර්යයන් විසිනුත් ප්‍රාකෘත ප්‍රකාශයේ විස්තර කරන ලද හඳුන්වන ලද ආර්යයන් විසින් උච්චාරණය කරන ලද කතා කරන ලද වෙනස් කරන ලද ප්‍රාකෘත භාෂාව. නීති රීති මාර්ගයෙන් යම් යම් නියමයන්ට යටත් කරමින් වෙනස් කරන ලද ප්‍රාකෘත භාෂාව තමයි පයිසාචි භාෂාව කියලා කියන්නේ. එතකොට පයිසාචි භාෂාවම එක්තරා ස්ථානයකට විතරක් සීමා වුණු භාෂාවක් නෙවෙයි. මම සඳහන් කළ පයිසාචි භාෂාව පිළිබඳව තියෙන මත මොනවද මේ මත? පයිසාචි භාෂාව ප්‍රතිෂ්ඨාන නගරය ආශ්‍රිත භාෂාවක් කියන කාරණේ, ගුණාඩ්‍යගේ බෘහත් කතාව රචනා කරලා තියෙන පයිසාචි භාෂාවෙන් නිසාත්, ගුණාඩ්‍ය වින්ද්‍යාවනයේදී බෘහත් කතාව රචනා කරපු නිසාත් පයිසාචි කියලා කියන්නේ වින්ද්‍යාවනයේ ආශ්‍රිතව භාවිතා කළ භාෂාවක් කියන කාරණය. ඒ වගේම තමයි මෙතනදී සඳහන් කරනවා ස්ථාන වශයෙන් විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් භාෂාවක් නෙමෙයි පයිසාචිය කියලා කියන්නේ. ඒක සියලුම ආර්යයන්ගේ භාෂාව. ෂඩ්භාෂා චන්ද්‍රිකා නම් ග්‍රන්ථයේ සඳහන් කරනවා ස්ථාන 11ක් පිළිබඳව මේ පයිසාචි භාෂාව භාවිතා කළ. මොනවද ඒ ස්ථාන 11? පාණ්ඩ්‍ය, කයිකේය, වාහ්ලික, සයිහ, නේපාල, කුන්තල, සුදේශ, භොට, ගන්ධාර, හයිව, කන්නෝ ජන. මෙන්න මේ ප්‍රදේශවල තමයි මේ පයිසාචි භාෂාව භාවිතා කරපු දේශ. ඒකට මේවා පිසාච දේශය. ඒ කියන්නේ පිසාචයේ හිටපු දේශ නෙවෙයි, පයිසාචි භාෂාව භාවිතා කළ ප්‍රදේශ. පාණ්ඩ්‍ය දේශය, කයිකේය දේශය, වාහ්ලික දේශය, සයිහ දේශය, නේපාල දේශය, කුන්තල දේශය, සුදේශය, භොට දේශය, ගන්ධාර දේශය, හයිව හිමාලය, කන්නෝජන, කරනෝජන කියන ප්‍රදේශ. මෙන්න මේ ප්‍රදේශ 11ක පයිසාචි භාෂාව ව්‍යාප්ත වෙලා තිබීමට හේතුව එය එක්තරා ස්ථානයකට සීමා වුණු භාෂාවක් නෙමෙයි. එය සියලු ආර්යයන් විසින් සකස් කරගෙන සමස්ත ප්‍රදේශවලම පොදුවේ භාවිතා කළ පොදු භාෂාවක් බවට පත්වීම නිසා. මෙන්න මේ කාරණය. ඇතැම් අය සඳහන් කරනවා මේ ප්‍රතිෂ්ඨාන නගරයේ වාසය කරපු මේ ප්‍රවරසේන රජුරෝ ප්‍රවරසේන රජුරුවන්ගේ මේ නැත්නම් සාතවාහන රජුරුවන්ගේ භාෂාව කියලා. එතකොට සමහර අය සඳහන් කරන මේක ප්‍රවරසේනගේ භාෂා රාජ්‍ය භාෂාව කියලා. කොහොම වුණත් මුළු ප්‍රදේශ 11ක විශාල ප්‍රදේශයක් පුරා පැතිරලා තිබුණු විශාල ජනප්‍රියත්වයක් තිබුණු
භාෂාවක් ඇටියට මේ පයිසාචි භාෂාව හඳුන්වන්නට පුළුවන්. දැන් මෙන්න මේ ලක්ෂ්මී දරයන්ගේ විස්තරය ගැන සඳහන් වෙන්නේ. එහි පාණ්ඩ්‍ය ಭಾರತ දේශයේ ඉතාමත් දක්ෂිණ භාගයේ සමුද්‍ර තීරවර්තී රාජ්‍ය විශේෂය වෙයි. ආධුනික මදුරාවද කුමාරියද මේ රාජ්‍යයෙහි පිහිටියේය. කේකය කයිකේයන්ගේ ජන්මභූමිය වූ පංචනද ප්‍රදේශයයි. සයිහ දක්ෂිණ භාරතයේ පශ්චිම සමුද්‍ර තීරයෙහි ඇත්තේය. වර්තමාන කොල්හාපූර් ගෝවා ප්‍රදේශයෝ මේ රාජ්‍යයෙහි පිහිටියෝය. නේපාලයේ අයෝධ්‍යාවගේද ත්‍රිපුත්‍රයාගේද උත්තර භාගයෙහි පාර්වත්‍ය ප්‍රදේශයයි. කුන්තලය නර්මදා නදියගේ උත්පත්ති ස්ථානයයි. විදර්භය මොහුගේ රාජධානියයි. ගාන්ධාරය සින්දු නදියේ පශ්චිම පාර්ශවයෙහි කාබුල් පෙෂාවෝර් ප්‍රදේශයෙහිය. බොටය වර්තමාන ඇසම් ප්‍රාන්තයේ ප්‍රදේශයේ උත්තර භාගයේ වූ පාර්වත්‍ය ප්‍රදේශයයි. එතකොට මෙන්න මේ දේශ පිළිබඳව කතා කරාම පාණ්ඩ්‍ය දේශය. පාණ්ඩ්‍ය දේශය කියලා කියන්නේ ಭಾರತ දේශයේ ඉන්දියාවේ ಭಾರತයේ ඉතාමත් දක්ෂිණ භාගයේ තිබුණු ඉතාමත් දක්ෂිණ භාගයේ තිබුණු පාණ්ඩව රාජ්‍ය. මේක පාණ්ඩව දේශය දකුණු දිගට වෙන්න සමුද්‍ර තීරවර්තී රාජ්‍ය විශේෂයක් වෙයි. සමුද්‍ර තීරවර්තී මුහුදු තීරයට ආසන්නව වෙරළාසන්නව පිහිටි දකුණු දිග ඉන්දියාවේ වෙරළාසන්නව පිහිටි රාජ්‍යයක් තමයි පාණ්ඩ්‍ය රාජ්‍ය කියලා කියන්නේ. ඒ වගේම තමයි ආධුනික මදුරා රාජ්‍ය, කුමාර රාජ්‍යත්, කුමාරිය කියන රාජ්‍යත් මේ රාජ්‍යයේ තමයි පාණ්ඩව රාජ්‍යයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි කේකය මේ කයිකේයන්ගේ ජන්මභූමිය වුණු කයිකේ කියන ජනතාවගේ ජන්මභූමිය වූ පංචනද නමින් හඳුන්වන ප්‍රදේශය තමයි කේකය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රදේශයේත් භාවිතා කළේ පයිසාචි භාෂාව. ඒ වගේම තමයි සයිහ රාජ්‍ය කියලා කියන්නේ දකුණු දිග ಭಾರತයේ දකුණු පැත්තට වෙන්න පශ්චිම සමුද්‍ර තීරයේ දකුණු දිග ಭಾರತයේ අවසාන සමුද්‍ර තීරයේ අන්තිම හරියේ තිබුණු රාජ්‍යයක් තමයි සයිහ රාජ්‍ය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ සයිහ රාජ්‍යයට තමයි වර්තමාන කොල්හාපූර් ඉන්දියාවේ ඊටාම සුන්දර මුහුදු ප්‍රදේශයක් හැටියට සැලකෙන ගෝවා ප්‍රදේශය මේ රාජ්‍යයේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට ඒ රාජ්‍යයන්හි භාවිතා කළේ පයිසාචි භාෂාව. ඒ වගේම තමයි නේපාලය කියලා කියන්නේ අයෝධ්‍යාවට අයත්. ඒ වගේම ත්‍රිපුත්‍රයටත් අයත්. අයෝධ්‍යාවට සහ ත්‍රිපුත්‍ර කියන ප්‍රදේශ දෙකේම උත්තර භාගයේ ඉහළ පසු භාගයට වෙන්න ඉහළට වෙන්න උතුරු දිගට වෙන්න පාර්වත්‍ය ප්‍රදේශය කියන්නේ පර්වත බහුල. පාර්වත්‍ය කියලා කියන්නේ පර්වත බහුල කඳු ප්‍රදේශයක්නේ. නේපාලය කියලා කියන්නේ පර්වත බහුල කඳුකර ප්‍රදේශයක් තමයි නේපාලය කියලා කියන්නේ. ඒ වගේම තමයි කුන්තලය කියන රාජ්‍ය. කුන්තල රාජ්‍ය නර්මදා නදියේ උත්පත්ති ස්ථානය. නර්මදා නදිය ආරම්භ වෙන්නේ කුන්තල රාජ්‍යයෙන්. ඒ වගේම තමයි විදර්භය වෛදර්භී දේශය තමයි කුන්තලයට අයිති රාජධානිය. වෛදර්භී දේශයෙන් සාහිත්‍යාත්මක භාෂාවන් සාහිත්‍යාත්මක ලක්ෂණ බොහෝ උපදිනවා. වෛදර්භී රීතිය කියලා රීතියකුත් තියෙනවා. විදර්භ දේශයේ රීතිය වෛදර්භී රීතිය. එතකොට විදර්භය රාජධානියේ තමයි කුන්තල රාජ්‍ය පිහිටියේ. ඒ වගේම තමයි ගන්ධාර දේශය කියලා කියන්නේ සින්දු නදියේ පශ්චිම පාර්ශවයේ බටහිර පැත්තට වෙන්න. සින්දු නදියේ බටහිර පැත්තට වෙන්න පිහිටි මේ කාබුල් සහ පෙෂාවෝර් ඇෆ්ගනිස්තානයට අයිති ප්‍රදේශ. කාබුල් සහ පෙෂාවෝර් ප්‍රදේශයේ තමයි ගාන්ධාර රාජ්‍ය පිහිටියේ. ඒ වගේම තමයි බොටය කියලා කියන්නේ වර්තමාන ඇසෑම් ප්‍රදේශයේ. ඇසෑම් ප්‍රදේශයේ උත්තර භාගයේ වූ ඇසෑම් ප්‍රදේශයේත් උතුරු පැත්තට වෙන්න තිබුණු
පාර්වත්‍ය ප්‍රදේශය කියන්නේ පර්වත බහුල කඳුකර ප්‍රදේශනයේ ඇසෑම් ප්‍රාන්තය පර්වත බහුල ටිබෙටයට සමීප ඇසෑමේ ටිබෙටයට න්‍යායිති. එතකොට උත්තර භාගයේ වූ පර්වත බහුල ප්‍රදේශයක් තමයි මේ බොටය කියලා කියන්නේ. එතකොට පයිසාචී භාෂාව විශාල ප්‍රදේශයක භාවිතයි. දකුණු දිග ඉන්දියාවේ ඉඳලා උතුරු දිග ඉන්දියාවත් තරණය කරමින් බටහිර දිග ඉන්දියාව පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ඇෆ්ගනිස්තානය දක්වා ගිහින් තියෙනවා. පයිසාචී භාෂාව එක ස්ථානයක විතර සීමා වෙලා තිබ්බ එකක් නෙවෙයි. දැන් ඒ ස්ථාන 11න් මෙතන කතා කරනවා ಭಾರತ දේශයේ දකුණු දිග පිහිටි පාණ්ඩ්‍ය රාජ්‍ය, ආධුනික මතුරාව, කුමාරිය, කයිකේය රාජ්‍ය, ඒ වගේම සයිහ රාජ්‍ය, ඒ වගේම නේපාලය, කුන්තලය, ගන්ධාරය, බොටය කියන රාජ්‍යයන් පිළිබඳව දැන් මෙතන විස්තර සඳහන් වෙනවා. එතකොට අපි අපේ ඉතිහාසයට සම්බන්ධ මේ පඬු රජතුමා දැන් මේ පාණ්ඩ්‍ය රාජ්‍ය ශ්‍රී ලංකාවට සම්බන්ධයි. බොහෝ පඬු රජවරු පාණ්ඩ දේශයෙන් කුමාරිකාවන් පවා ගෙන්නගෙන ලංකාවේ රජවරු ආවාහ විවාහ කටයුතු කරගෙන තිනවා. එතකොට මෙන්න මේ පාණ්ඩ රාජ්‍ය කියලා කියන්නේ ඉන්දියාවේ දකුණු දිග කියන්නේ දකුණු ඉන්දියාවෙත් පහළටම වෙන්න පිහිටි සමුද්‍ර තීරයට සමීප රාජ්‍යයක්. එයා ආධුනික මදුරා ප්‍රදේශයත් කුමාරිය කියන රාජ්‍යයත් මේ රාජ්‍ය තුළ තමයි පිහිටියේ. එතකොට කයිකේ කියලා කියන්නේ කේකය කියලා කියන්නේ කයිකේ කියන ජනතාවගේ ජන්ම භූමිය වුණු පංචනද රාජ්‍ය පංචනද ප්‍රදේශය. සයිහ රාජ්‍ය කියලා කියන්නේ වර්තමාන කෝල්හාපූර් ගෝවා නැමැති ඉන්දියාවේ බොහොම අලංකාර මුහුදු ප්‍රදේශ පිහිටි දකුණු දිග ಭಾರತයේ සමුද්‍ර තීරයේ අවසාන භාගයට වෙන්න පිහිටි රාජ්‍යයන්. නේපාලය කියලා කියන්නේ නැගෙනහිර දිග ඉන්දියාවට සමීපව උතුරු පැත්තට වෙන්න අයෝධ්‍යාවේ සහ ත්‍රිපුත්‍ර කියන රාජ්‍ය දෙකේම උතුරු ප්‍රදේශයේ පිහිටි පර්වත බහුල ප්‍රදේශයක්. එතකොට බුදුරජාණන් වහන්සේත් නේපාල වැසියෙක්. ඒ වගේම තමයි කුන්තලය කියලා කියන්නේ නර්මදා නදියේ උත්පත්ති ස්ථාන රාජ්‍ය. ඒක අයිති විදර්භ රාජධානියට විදර්භ දේශයට. ගාන්ධාරය ඇෆ්ගනිස්තානයට සමීප කාබුල් සහ පෙෂාවර් ප්‍රදේශයේ තමයි පිහිටියේ. එතකොට මේ ප්‍රදේශයෙන් තමයි ගාන්ධාර කියන ප්‍රතිමා කලාව ආරම්භ වෙන්නේ. ඒ වගේම බොටය කියලා කියන්නේ වර්තමාන සියමයට සමීප ඇසෑම් ප්‍රදේශයට පිහිටි පර්වත බහුල රාජ්‍යයක් කියන කාරණය. මෙන්න මෙතකොට දකුණු ඉන්දියාවේ ඉඳලා මුළු ඉන්දියාවම ආවරණය කරමින් පැවති ඉතා ප්‍රසිද්ධ ජනප්‍රසාදයක් දිනාගත්තු භාෂාවක් ඇටියට පයිසාචී භාෂාව හඳුන්වන්නට පුළුවන්. එතකොට හයිව හිමාලය පර්වතයට සමීප වූ පර්වත බහුල ප්‍රදේශයයි. නේපාල බොටාන රාජ්‍යයේ අරණ්‍යවාසී හයියු නාමයෙන් ප්‍රසිද්ධය. කන්නෝ ජන මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ කූණවීත නම් වූ එක් ප්‍රදේශයකි. పూర్වයේ මුසල්මානුන් දැන් හින්දු දේව පූජා කරති. මේ මහාරාෂ්ට්‍රයාගේ දක්ෂිණ පාර්වත ප්‍රදේශයේ කූණවීන නොහොත් කන්නෝ ජනජාතීන්ගේ වාසය විය. බාක්ලිකයේ ගන්ධාර දේශයේ පශ්චිම භාගයේහි ඇෆ්ගනිස්තානයටම ඇතුළත් එක් ප්‍රදේශයකි. දැන් වාල්ක නගරය මේ ප්‍රදේශයෙහි විය. මෙබඳු වූ දුරදේශයන්හි සිටි මිනිසුන්ගේ කතා භාෂාව එකක්ම විය. නමුත් එය විශ්වාස කොට කිව නොහැකිය. දැන් හයිව කියලා කියන්නේ හිමාල පර්වතයට සමීප වුණු පර්වත බහුල වුණු ප්‍රදේශයක්. එතකොට නේපාලයට අයිති බොටාන රාජ්‍යයේ අරණ්‍යවාසී කැලේ වාසය කළ අරණ්‍යවාසී වූ හයියු නාමයෙන් ප්‍රසිද්ධයි මේ බොටාන රාජ්‍ය. ඒ වගේම තමයි බොටාන රාජ්‍ය කියන්නේ මේ ඇසෑම් ප්‍රාන්තයටනේ සමීප. ඒ වගේම කන්නෝ ජන කියන රාජ්‍ය මහාරාෂ්ට්‍ර දේශයට අයිති කූණවීත නම් වූ එක් ප්‍රදේශයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. හඳුන්වලා තියෙනවා. කන්නෝ ජන කියලා කියන්නේ මහාරාෂ්ට්‍ර දේශයට අයිති කූණවීත නම් වූ එක්තරා ප්‍රදේශයක්.
එතකොට పూర్වෙහි මුසල්මානුන් දැන් හින්දු දේව පූජා කරති. పూర్වෙහි මෙහි වාසය කරපු මුසල්මානුන් මුස්ලිම් පුජ්‍යලයෝ දැන් හින්දු දේවයන්ට පූජා පවත්වනවා කියලා සඳහන් කරනවා. పూర్වේ මුසල්මානුන් දැන් හින්දුන් වෙලා. එතකොට මේ මහාරාෂ්ට්‍රයාගේ දක්ෂිණ පාර්වත්‍ය ප්‍රදේශය මෙය මේ මහාරාෂ්ට්‍ර පාර්වතයේ දකුණු පැත්තේ වෙන්න පිහිටි පාර්වත්‍ය කියන්නේ පර්වත බහුල ප්‍රදේශයෙහි පිහිටි කූණ වීත නොහොත් කන්නෝ ජනජාතීන්ගේ වාසය වුණාලු. ඒ කියන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ දකුණු පැත්තට වෙන්න පිහිටි පර්වත බහුල ප්‍රදේශයක කඳු පර්වත බහුල ප්‍රදේශයක තමයි මේ කූණ වීත නොහොත් කන්නෝ ජනජාතීන්ගේ වාසය සිද්ධ වුණා කියලා කියන්නේ. ඒ වගේම වාක්ලිකය නැත්තම් වාක්ලිකය ගන්ධාර දේශයේ පශ්චිම භාගයේ බටහිර භාගයට වෙන්න ඇෆ්ගනිස්තානයටම අයිති එක් ප්‍රදේශයක්. වාක්ලිකය කියලා කියන්නේ ගන්ධාර දේශයේ බටහිර දිගට වෙන්න ඇෆ්ගනිස්තානයටම අයිති එක්තරා ප්‍රදේශයක්. එතකොට දැන් වර්තමාන වාල්ක නගරයේ පිහිටියේ මේ ප්‍රදේශයේ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙබඳු දුර ප්‍රදේශයන්හි පිහිටි මිනිසුන්ගේ කතා භාෂාව එකක් වුණාලු. නමුත් මේ ඉන්දියාවේ දුර ප්‍රදේශය ඉන්දියාවේ භූමි යේ තියෙන විශාලත්වය බැලුවාම ඇතැම් විට මේ විශ්වාස කරන්නටත් විශ්වාස වශයෙන්ම කියන්නටත් බැහැ. නමුත් මේ අතීතයේ සිටි ග්‍රන්ථ කතුවරුන්ගේ අදහස් මේ ලක්ෂ්මීධරයන්ගේ අදහස මේ ඔහුගේ කාලය තුල මේ භාෂාව මෙහෙම තිබුණාය කියන කාරණේනේ ඔහු සඳහන් කරන්නේ. එය විශ්වාස කරලා කියන්න පුළුවන් කමක් වර්තමානයේ තෙක් නැහැ. මේ ඔහුගේ අදහස දැක්වීමක් පමණයි මෙතනදී සිද්ධ කරේ. එතකොට මෙතනදී කතා කරනවා හයිව රාජ්‍ය පිළිබඳව, බොටාන රාජ්‍ය පිළිබඳව, කෝණවීත රාජ්‍ය පිළිබඳව. ඒ කියන්නේ කන්නෝජන කියන රාජ්‍ය, කන්නෝජන කියන්නේ කෝණවීත රාජ්‍ය මහාරාෂ්ට්‍රයට අයිති. ඒ වගේම තමයි වාක්ලිකය කියන මෙන්න මේ රාජ්‍යයන් පිළිබඳව මේ සෑම රාජ්‍යයකම පයිසාචී භාෂාව විසරී පැතරී තිබුණාය කියන කාරණය තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට පසුව නිර්මාණය කරලා නියමයන්ට යටත් කරපු පයිසාචී භාෂාවට මෙබඳු ප්‍රදේශ පුරා පැතිරී යාමට හේතු වෙන්නට නම් මේ පොදු ජන සාධාරණ භාෂාවක් බවට පත් වෙලා තියෙන්නට ඇති කියන කාරණයත් බෘහත් කතාවේ බොහෝ ප්‍රදේශවල විවිධ සංස්කරණයන් හමු වීමත් කියන කාරණය වෙන්නටත් පුළුවන්. එතකොට ඇතැම් විට බෘහත් කතාව සමස්ත ಭಾರತයේ පුරාම අධ්‍යාපනික ග්‍රන්ථයක් හැටියට එහෙම නැත්නම් සාහිත්‍යාත්මක මූලාශ්‍රයක් හැටියට පැතිරිලා තියෙන්නට ඇති. එතකොට බෘහත් කතා පාඨයෙහි දක්ෂ වීම එකල අධ්‍යාපනය හදාරපු පුජ්‍යලයන්ට අනිවාර්ය කාරණයක් වෙලා තියෙන්නටත් පුළුවන්. එතකොට මෙන්න මේ කාරණය මත සියලු ප්‍රදේශවල ජනතාව බෘහත් කතාව රචනා කරන ලද පයිසාචී භාෂාව හදාරලා තියෙන්නට ඕනි. නමුත් මූලික බෘහත් කතාව දැනට දක්නට ලැබෙන්නේ නැහැ. එහි සංස්කරණයක් ආශ්‍රයෙන් සහ බෘහත් කතා මංජරිය, කතා සරිත් සාගරය, බෘහත් කතා ශ්ලෝක සංග්‍රහය කියන මෙන්න මේ කරුණු ආශ්‍රයෙන් බෘහත් කතාව මෙන්න මේ වගේ කෘතියක් කියන කාරණය වටහා ගන්න වර්තමානයේත් ඒ තුලින් තමයි කරුණු සපයා ගන්නේ. මූලික බෘහත් කතාව දක්නට ලැබෙන්නේ නැති නිසා. නමුත් ඒ කාලය තුල ඒක තියෙන්නට ඇති. එතකොට ඒ පයිසාචී භාෂාවෙන් රචනා වීම සහ බෘහත් කතාවෙහි දක්ෂයෙකු වීම අනිවාර්යංගයක් වුණා නම් මේ සෑම ප්‍රදේශයකම පයිසාචී භාෂාව පැතිරිලා තියෙන්නට ඇති. ඒ භාෂාවේ දක්ෂයෝ සිටින්නට ඇති. ඒ භාෂාව හදාරපු පුජ්‍යලයන් මුළු ඉන්දියාවෙම ඉන්නට ඇති. ඒ කාරණේ මත පදනම්ව වෙන්නට පුළුවන් ඇතැම් විට ලක්ෂ්මීධරයන් මේ අදහස පළ කළේ. බලමු. ඒත් පයිසාචි භාෂා නම් වූ කිසියම් භාෂාවක් කිසි කලෙක විය.
ඒ ගැන පණ්ඩිතයෝ සැක කෙරෙති. රොයල් ආසියාතික සොසයිටිය රොයල් ඒසියන් සොසයිටි අනුදිත සොසයිටියෙන් කරන ලද ග්‍රන්ථයන්නේ ග්‍රියසන් මහතා විසින් ලියන ලද උත්තර පශ්චිම ಭಾರತೀಯ පයිසාචි භාෂා සමූහ නාමයෙන් එක් ඉංග්‍රීසි පොතක් ප්‍රකාශව ඇත. ග්‍රන්ථයෙන් කුමක් කියන ලදද මේ පණ්ඩිතයා කියයි. කර්පූර මංජලිය කර ස්ටෑන් වින්දතා විසින් මෙසේ කියන ලදී. උජ්ජයිනී ප්‍රදේශයෙහි පයිසාචී භාෂාව ප්‍රචලිත විය. මේ ප්‍රමාණ කරන්නට සමර්ථ වීම ගැන අපේක්ෂා කරේ. මොකද මෙතනින් කියන්නේ? කොහොම වුණත් විශ්වාස කළා හෝ නොකළා හෝ පයිසාචි භාෂා නම් වූ කිසියම් භාෂාවක් යම්කිසි කාලයක පැවතිලා තියෙනවා. එතකොට ඒ ගැන විවිධ විද්වත් පිරිස් සැක පළ කරනවා. එතකොට රොයල් ඒසියන් සොසයිටි කියන සමිතිය රොයල් ආසියාතික සමාජය රොයල් ඒසියන් සොසයිටි කියන සමිතිය රචනා කරනවා ග්‍රන්ථයක්. ඒක ලියන්නේ ග්‍රියර්සන් කියන විද්වත් පුද්ගලයා. එතකොට ඔහු සඳහන් කරනවා උත්තර පශ්චිම ಭಾರತೀය ඒ කියන්නේ උතුරු සහ බටහිර භාෂා පයිසාචි භාෂා සමූහ නාමයෙන් එක් පොතක් ප්‍රකාශව තියෙනවා. උත්තර පශ්චිම ಭಾರತೀය පයිසාචි භාෂා සමූහය කියන නාමයෙන් උතුරු සහ බටහිර ಭಾರತೀය පයිසාචි භාෂා සමූහය කියන නමින් එක් ඉංග්‍රීසි පොතක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ කෘතියේ සඳහන් කරන්නේ මෙන්න මෙවැනි කාරණයක්. එතකොට කර්පූර මංජරිය පිළිබඳව විස්තර සඳහන් කළ ස්ටෑන් කියන විද්වත් පුද්ගලයා කියනවා මෙන්න මෙහෙම. පයිසාචී භාෂාව කියලා කියන්නේ උජ්ජයිනී ප්‍රදේශයේ උදේනි ප්‍රදේශයේහි භාවිතා කළ භාෂාවක් කියන එක. එතකොට පයිසාචී භාෂාව උදේනි නගරය තුල උදේනි රාජ්‍ය තුල භාවිතා කරන්නට යෙදුණු භාෂාවක් කියන කාරණය මේ ස්ටෑන් කියන විද්වත් පුද්ගලයා සඳහන් කරනවා. ඒ කරුණු උපයෝගී කරගෙන පයිසාචී භාෂාව පිළිබඳව ප්‍රමාණ කරන්නට මොහු කරුණු හොයා ගන්නවා. ඒ ගැන උත්සාහ කරනවා. එතකොට පයිසාචී භාෂාවක් පයිසාචි නමින් හඳුන්වන භාෂාවක් කිසියම් කලෙක වුණා. එහෙම නොතිබුණා නම් ලක්ෂ්මීධරයන් මේ පිළිබඳව තමන්ගේ ග්‍රන්ථයේදී සඳහන් කරන්නට විදියක් නැහැ. එතකොට ඒ ගැන හැබැයි විද්වත් පිරිස් සැක පහළ කරනවා. මොකද මේ භාෂාව පිළිබඳව පැහැදිලි තොරතුරු මේ වෙනකොට නැති නිසා. එතකොට රොයල් ඒසියන් සොසයිටි එහෙම නැත්නම් රොයල් ආසියාතික සමිතියෙන් ලියන ලද පළ කරන ලද ග්‍රන්ථයන්නේ ග්‍රියර්සන් කියන විද්වත් පුද්ගලයා සඳහන් කරනවා උතුරු සහ බටහිර ಭಾರತೀಯ පයිසාචි භාෂා සමූහය කියලා ඉංග්‍රීසි කෘතියක්. මේ කෘතියේ සඳහන් වෙනවා කර්පූර මංජරිය කරපු ස්ටෑන් කියන විද්වත් පුද්ගලයා දක්වනවා උදේනි ප්‍රදේශයේ භාවිතා කරන ලද භාෂාව පයිසාචි භාෂාවයි කියන එක. නමුත් මේ කරුණු ප්‍රමාණ කරන්නට ඔහුගේ ක්‍රියාව මෙතනදී අපේක්ෂා කරනවා මොහුගේ කරුණු ප්‍රමාණ කරන්නට යොදාගත් උත්සාහය පිළිබඳව. නමුත් පයිසාචී භාෂාව යම් කාලයක පොදු භාෂාවක් විදියට මුළු ಭಾರತය පුරා පැතිරලා තියෙන්නට ඇති කියන කාරණය සඳහන් කරන්නටත් පුළුවන්. එතකොට පොදු ජන සාහිත්‍ය නැත්නම් පොදු ප්‍රාකෘත සාහිත්‍ය තුල සඳහන් තවත් සාහිත්‍ය ග්‍රන්ථ වගේම මෙතනදී මේ ප්‍රාකෘත භාෂාව පදනම් වුණු ජෛන ධර්මානුගත යම් යම් සාහිත්‍ය කෘතීන් තවදුරටත් අපිට මෙතනදී හමු වෙනවා ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන්නට යෙදුණු. එතකොට ධවල චන්ද්‍රයන්ගේ ශිෂ්‍ය ගප්සරයා විසින් විරචිත ජෛන හංස තත්වාවධාරණය මෛත්‍ය චන්දන භාෂ්‍ය
මේවා खंड කාව්‍ය ශ්ලෝක 63යි ගුරු චන්දන භාෂ්‍ය ශ්ලෝක 41යි පච්චක්කාන ප්‍රයෝක්ඛ්‍යාන භාෂ්‍ය ශ්ලෝක 48යි මේ තුන ජෛන ධර්ම විශේෂයි ප්‍රාකෘත පද්‍යයෝයි අමරදේව ශිෂ්‍ය දේවේන්ද්‍ර ගණිතහු විසින් විරචිතයි ප්‍රකරණ මාලාවෙහි ප්‍රකාශිතයි අෂ්ට කුලක ග්‍රන්ථය නම් ගණ කුලක ශීල කුලක ත්‍යක් කුලක භට කුලක පුණ්‍ය කුලක පුණ්‍ය පාප කුලක අභ්‍ය කුලක පාප කුලක ජෛන දර්ශන විශේෂයි කුඩා කුඩා පද්‍ය ඇති පොත්ය ඉන්ද්‍රිය පරාජය ශතක ආත්ම සංයම විශේෂයි ශ්ලෝක 100ක ගුණයන් මෙහි අන්තර්ගතයි පංචස්තිතික සංග්‍රහ සූත්‍ර පංචතිය සංගය සුය අස්තිත්ව සම්බන්ධයේ ශ්ලෝක 173ක් ඇති ජෛන ප්‍රබන්ධයයි කුන්දාචාර්යයන් විසින් ප්‍රණීතයි එතකොට ප්‍රාකෘත ඛණ්ඩකාව්‍යයන් පිළිබඳව අපි කතා කළා ප්‍රාකෘත ඛණ්ඩකාව්‍යයන්ට අයිති ප්‍රාකෘත ඛණ්ඩකාව්‍යයන්ට අයිති තවත් පොතපත මෙතනදී අපිට දකින්න පුළුවන් ධවල චන්ද්‍රයන්ගේ ශිෂ්‍යයෙක් වුණු ගප්සර කියන කතුවරයා ධවල චන්ද්‍ර කියන ජෛන ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් වුණු ගප්සරයා විසින් තමයි රචනා කරලා තියෙනවා කුමක්ද මේ ජෛන හංස තත්වාවධාරණ කියන කෘතිය. එතකොට ඒ වගේම තමයි මෛත්‍ය චන්දන භාෂ්‍ය මෛත්‍ය චන්දන භාෂ්‍ය කියන කෘතියේ ශ්ලෝක තියෙනවා 63ක්. ඒ වගේම තමයි ගුරු චන්දන භාෂ්‍ය කියන කෘතියේ ශ්ලෝක තියෙනවා 41ක්. ඒ වගේම පවච්චක්කාන ප්‍රයෝක්ඛ්‍යාන භාෂ්‍ය කියන කෘතියේ තියෙනවා ශ්ලෝක 48ක්. මේවා ඛණ්ඩ කාව්‍ය මේ කුඩා පද්‍ය ග්‍රන්ථ. මේ තුනම ජෛන ධර්ම විශේෂෙහි ප්‍රාකෘත පද්‍යයන් හැටියට සැලකෙනවා. ඒ වගේම තමයි අමරදේව ශිෂ්‍ය අමරදේව කියන ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් වුණු දේවේන්ද්‍ර ගණිහු විසින් රචනා කරන ලද කෘති තුනක් තමයි මේ කෘති තුන ප්‍රකරණ මාලාවේ ප්‍රකාශ කරලා තියෙනවා. ඛණ්ඩ කාව්‍ය කුඩා පද්‍ය ග්‍රන්ථනේ. ඒ වගේම තමයි අෂ්ට කුලක ග්‍රන්ථ කියලා කුඩා පද්‍ය තියෙන පොත් 8ක් පිළිබඳව සඳහන් වෙනවා. අෂ්ට කුලක ග්‍රන්ථ. ගණ කුලක, ශීල කුලක, ත්‍යක් කුලක, භට කුලක, පුණ්‍ය කුලක, පුණ්‍ය පාප කුලක, අභ්‍ය කුලක, පාප කුලක කියන මෙන්න මේ 8 ජෛන දර්ශනය විශේෂෙහි කුඩා පද්‍ය අන්තර්ගත පොත්. ජෛන දර්ශන විශේෂෙහි කුඩා පද්‍ය අන්තර්ගත වෙලා තියෙන පොත් හැටියට සඳහන් කරන්න පුළුවන්. ගණ කුලක, ශීල කුලක, ත්‍යක් කුලක, භට, පුණ්‍ය පාප, අභ්‍ය පාප කියන මෙන්න මේ අෂ්ට කුලක ග්‍රන්ථ. ඒ වගේම තමයි ඉන්ද්‍රිය පරාජය ශතක. ඉන්ද්‍රිය පරාජය කිව්වහම මේ ඉන්ද්‍රියන් দমনය කිරීම ගැනනේ සඳහන් වෙන්නේ. එතකොට ආත්ම සංයම විශේෂයි. ඉන්ද්‍රිය සංවරය තුළින් තමන්ගේ ආත්මය සංයමය කර ගැනීම, සංවර කරගන්න ආකාරය පිළිබඳව, එහි ගුණයන් පිළිබඳව ශ්ලෝක 100ක් අන්තර්ගත ප්‍රාකෘත ශතකයක් හැටියට හඳුන්වන්න පුළුවන් ඉන්ද්‍රිය පරාජය ශතක කියන කෘතිය. පංචස්තිතික සංග්‍රහ සූත්‍ර. පංචස්තිතික සංග්‍රහ සූත්‍ර සංස්කෘතයෙන් ප්‍රාකෘතයෙන් පංචතිය සංගය සුය. අස්තිත්ව සම්බන්ධයෙහි. අස්තිත්ව කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇත යන්න නැත්තම් සරලව කිව්වොත් පැවැත්ම පිළිබඳව. අස්තිත්ව ඇත යන්න පිළිබඳව. අස්තිත්ව සම්බන්ධයේ ශ්ලෝක 173ක්. ශ්ලෝක 173ක් ඇති ජෛන ප්‍රබන්ධයකි. ඒක රචනා කරන්නේ කුන්දාචාර්යයන් විසින්.
කුන්දාචාර්යයන් විසින් තමයි මේක රචනා කරන්නේ. එතකොට තවත් ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍යයන් අතරේ දැන් ලක්ෂ්මීදරයන්ගේ කෘතිය සහ එහි සඳහන් කරුණු පිළිබඳව අපි කතා කළා. ලක්ෂ්මීදරයන් කෘතියේ සඳහන් විශේෂ කාරණයක් වන පයිසාචි භාෂාව ගැන අපි කතා කළා. ඊට අමතරව ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍යයන් තවත් තියෙනවා. ධවල චන්ද්‍රයන්ගේ ශිෂ්‍යයෙකු වුණු ගබ්සරයාගේ ජෛනහංස තත්වාවධාරණ කෘතිය. ඒ වගේම තමයි මෛත්‍ය චන්දන භාෂ්‍ය ශ්ලෝක 63යි, ගුරු චන්දන භාෂ්‍ය ශ්ලෝක 41යි, පවච්චක්කාන ප්‍රයෝක්‍යාන භාෂ්‍ය ශ්ලෝක 48යි. මේවා මේ ජෛන ධර්ම විශේෂ රචනා කරන ලද ප්‍රාකෘත පද්‍ය ග්‍රන්ථ. ඒවා අමරදේව කියන ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් වුණු ද්‍රේවේන්ද්‍ර ගණිහු විසින් තමයි රචනා කරලා තියෙන්නේ. ඒ වගේම කුලක වශයෙන්, ඒ කියන්නේ කුඩා කුඩා පද්‍ය කුලක පද්‍ය එකතුන් 8ක් ගැන සඳහන් වෙනවා. ඒවා අෂ්ට කුලක ග්‍රන්ථ කියලා හඳුන්වනවා. ඝන කුලක, ශීල කුලක, ත්‍යක් කුලක, බට කුලක, පුණ්‍ය කුලක, පුණ්‍ය පාප කුලක, අභ්‍ය කුලක, පාප කුලක කියන මේ ජෛන දර්ශනය පිළිබඳව යම් යම් කරුණු සඳහන් වෙන පද්‍ය ග්‍රන්ථ 8ක් කුඩා පොත්. ඒ වගේම ආත්ම සංයමයේ විශේෂෙහි ගුණ විශේෂයන් ඇතුළත් කරමින් ශ්ලෝක 100කින් යුක්තව රචනා කරන්නට යෙදුණු ප්‍රාකෘත ශතකයක් තමයි ඉන්ද්‍රිය පරාජය ශතක කියලා කියන්නේ. ඒ වගේම මේ අස්තිත්ව ඇත යන්න නැත්නම් පැවැත්ම පිළිබඳව ජෛන මත පිළිබඳව සඳහන් කරමින් ශ්ලෝක 173කින් යුක්ත පංචස්තික සංග්‍රහ සූත්‍ර නැත්නම් පංචතිය සංගය සූය නමින් හඳුන්වන ජෛන ප්‍රබන්ධයක් තියෙනවා. ඒක කුන්දාචාර්යයන් විසින් තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රාකෘත ඛණ්ඩ කාව්‍යයන් තවත් තියෙනවා මේ පිළිබඳව. අපි බලමු ඉස්සරහට. උපදේශ සිද්ධාන්ත රතනමාලා ශ්වේතාම්බර රක්තාම්බර ස්ථානක වාසී වූද ජෛන දාවලම්බීන් අතරින් දිගම්බර ශ්‍රේෂ්ඨ බව පවසමින් 161ක් ශ්ලෝක වලින් විරචිත කාව්‍යයකි. හේමචන්ද්‍ර බාණ්ඩාධාරීන් විසින් ලියන ලදී. හින්දු අනුවාදයක්ද ඇත. සම්මත්ත සත්තරි ජෛන සම්‍යක්ඛ ඉති සම්පූර්ණ භගවත් ප්‍රසාද අවස්ථා. මේ ශ්ලෝක 8කින් කාව්‍ය යුක්තයි. ජෛන කතා රතනකෝෂ නම් ග්‍රන්ථයෙහි ප්‍රකාශිතය. 12 ජීව විචාර ජීව විහාරෝ ජෛන මනස්තත්ව මනසේ ස්වභාවය විශේෂෙහි ශ්ලෝක 50යි. ශාන්ති සූරීන් විසින් විරචිතයි. ප්‍රකරණ මාලාවෙහි ප්‍රකාශිතයි. නිබ්බාන ඛණ්ඩ 13 සන්‍යාසීන්ගේ සංසාර බන්ධනයෙන් මිදීම විශේෂෙහි ශ්ලෝක 17කින් යුක්ත කාව්‍යයකි. හින්දි අනුවාදයකින් ලක්නව් වල ප්‍රකාශිතයි. වෛරාග්‍ය ශතක වෛරාග්‍ය විශේෂෙහි පද්‍ය 100කින් යුත් කාව්‍යයකි. ගාථා සහස්‍රී සහස්‍ර ගාථාත්මක විවිධ විෂයක කාව්‍ය ග්‍රන්ථයකි. විචාරසාර ප්‍රකරණ ඓතිහාසික කාව්‍යයකි. ප්‍රභූවන සූරීන් විසින් විරචිතයි. තීර්ථ කල්ප ජිනා ප්‍රභා සූරීන් විසින් විරචිතයි. දෛන තීර්ථ සයතානයන් පිළිබඳ විවරණ කාව්‍ය ග්‍රන්ථයකි. සමාධි ශතක සමාධි ඉන්ද්‍රිය නිරෝධ විශේෂය ශ්ලෝක 100කි. එතකොට තවත් ප්‍රාකෘත කෘති අතරේ මෙන්න මේ උපදේශ සිද්ධාන්ත රතනමාලා උපදේශ සිද්ධාන්ත රතනමාලා කියන කෘතියේ ඇතුළත් වෙනවා ශ්වේතාම්බර සුදු හැඳි, රක්තාම්බර රතු වස්ත්‍ර හැඳි, ස්ථානක වාසී වූ ඒ තැන්වල ස්ථානවල වාසය කරන ලද ජෛන දාවලම්බීන් ජෛන ආගමේ අනුගාමිකයන් අතරින් දිගම්බර ශ්‍රේෂ්ඨ බව පවසමින්. දිගම්බරයන් කියන්නේ මේ දිශා නැමැති වස්ත්‍ර හැඳගෙන සිටියාය කියලා සැලකෙන නිර්වත් නිගණ්ඨයෝ. මෙන්න මේ අය ශ්‍රේෂ්ඨ බව පවසමින් 161ක් ශ්ලෝක වලින් විරචිත කාව්‍යයක්. ශ්ලෝක 161කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. එතකොට ජෛන දහමේ විවිධ සම්ප්‍රදායන් අතරින්
දැන් ශ්වේතාම්බර සම්ප්‍රදාය සුදු හැඳි පිරිස්, රක්තාම්බර සම්ප්‍රදාය රතු වස්ත්‍ර හැඳි පිරිස්. සමහර තැන්වල සඳහන් කරනවා මේ රක්තාම්බර කියන්නේ භික්ෂුන් වහන්සේලා කියලා. බෞද්ධ භික්ෂූනුත් රක්තාම්බර වචනයෙන් හඳුන්වලා තියෙනවානේ. ස්ථානක වාසී වූද. ඒ වගේම තමයි යම් යම් තැන්වල ස්ථාන වාසී වූ. මේ ශ්වේතාම්බර, රක්තාම්බර, ස්ථානක වාසී සහ දිගම්බර කියන ජෛන අනුගාමිකයෝ වර්ග 4න් දිගම්බරයම ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ සියල්ල අත්හැරලා ඇඳුම් පැළඳුම් පවා අත්හැරලා ඉන්න අය, ඒ අය ශ්‍රේෂ්ඨ බව පවසමින් ශ්ලෝක 161කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. එතකොට හේමචන්ද්‍ර බාණ්ඩාධාරීන් විසින් ලියපු කෘතියක් මේක. උපදේශ සිද්ධාන්ත රතනමාලා කෘතිය ලියන්නේ හේමචන්ද්‍ර බාණ්ඩාධාරීන්. මේ ග්‍රන්ථයේ හින්දි අනුවාදයකුත් දකින්නට තියෙනවා. ඒ වගේම තමයි සම්මත්ත සත්තරී. සම්මත්ත සත්තරී කියලා කියන්නේ ජෛන සම්‍යක්ඛ ඉති සම්පූර්ණ භගවත් ප්‍රසාද අවස්ථා. ඒ කියන්නේ මහාවීර සම්පූර්ණයෙන්ම මහාවීරයන් භගවත් භාග්‍යවතුන් හැටියට සලකන්නේ. ඔහුගේ ප්‍රසාද අවස්ථා පිළිබඳව ජෛන සම්‍යක් ඥානය පිළිබඳව ඒ ඥානය අවබෝධ කර කියන්නේ කේවල්‍යතා ඥානය අවබෝධ කරගත්තු භගවත් නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ප්‍රසාද අවස්ථා. මේක ශ්ලෝක 8යි තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ශ්ලෝකාට ප්‍රකාශ වෙලා තියෙන ජෛන කතා රතන කෝෂ කියන ග්‍රන්ථය. ජෛන කතා රතන කෝෂ කියන ග්‍රන්ථයේ තමයි මේ ශ්ලෝක ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම ජීව විහාර, ජීව විචාර, එහෙම නැත්නම් ජීව විහාර කියන වචනයෙන් හඳුන්වන ජෛන මනස්තත්ව, ජෛන දහම අනුගමනය කරන පුජ්‍යලීන්ගේ මනස්තත්ව, මනසෙහි තත්වයන් පිළිබඳව, මනසේ ස්වභාවය කියන විෂය අරබයා ශ්ලෝක 50කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. මනසේ ස්වභාවය අරමුණු කරගෙන ශ්ලෝක 50කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක් තමයි ජීව විහාර කියන්නේ. ඒක රචකයා සාන්ති සූරීන්. මේ ශ්ලෝක ටික ඇතුළත් වෙනවා ප්‍රකරණ මාලා කියන ග්‍රන්ථයේ. එතකොට නිබ්බාන ඛණ්ඩ කියන කෘතිය. නිබ්බාන ඛණ්ඩ කියන කෘතිය සන්‍යාසීන්ගේ සංසාර බන්ධනයෙන් මිදීම විශේෂයි. සන්‍යාසී භාවයට පත් වුණු ජෛනයන්ගේ සසර බැම්මෙන් මේ සංසාර බන්ධනයෙන් මිදීම, මෝක්ෂය ලැබීම කියන විශේෂයි. ඒ විෂය අරමුණු කරගෙන ශ්ලෝක 17කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. ශ්ලෝක 17කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. මේ කාව්‍යයටත් හින්දි අනුවාදයක් තියෙනවා. මොකද ජෛන දහමේ පසුකාලීන යම් යම් අක්මුල් දැනටත් ಭಾರತ දේශය තුළ දකින්නට පුළුවන්. ජෛන දහම ඒ තරම් ಭಾರತೀಯ සමාජය පුරා පැතිරිලා ගිහින් තිනවා. අදටත් ওই විවිධ වෘත සමාදානයේහි යෙදෙන බොහෝ පිරිස් ඉන්දිය සමාජය තුළ දකින්නට පුළුවන්. ඒක නිසා මේ බොහෝ ජෛන ධර්මග්‍රන්ථවල හින්දි අනුවාදයන් දකින්නට තියෙනවා. ලක්නව් වල හින්දි අනුවාදයක් තම තියෙනවා. මේ නිබ්බාන ඛණ්ඩ සන්‍යාසී පිරිස් දැනටත් ಭಾರತය තුළ දකින්නට පුළුවන්. ඒ සන්‍යාසී පිරිස් සංසාර බන්ධනයෙන් මිදීම විශේෂයේ මිදෙන ආකාරයේ ඒ විශේෂ කරුණු මූලික කරගෙන ශ්ලෝක 17කින් යුක්ත කාව්‍යයක් රචනා කරලා තියෙනවා. එතකොට වෛරාග්‍ය ශතක කියන කෘතිය. වෛරාග්‍ය විරාගී භාවය, රාගය දුරු කිරීම, විරාගී භාවය කියන විෂයෙහි රචනා කරන ලද පද්‍ය 100කින් යුත් ශතක ග්‍රන්ථයක් මේක. වෛරාග්‍ය ශතකය. ඒක ප්‍රාකෘත භාෂාවෙන් රචිත ශතක ග්‍රන්ථයක්. සංස්කෘත භාෂාවෙනුත් භර්තෘහරිගේ වෛරාග්‍ය ශතකය තියෙනවා නේද? ඔව්. එතකොට ගාථා සහස්‍රී, ගාථා සහස්‍රී, සහස්‍ර ගාථාත්මක විවිධ විෂයක කාව්‍ය ග්‍රන්ථයක්. ගාථා දහසක් ඇති විවිධ විෂයන් පිළිබඳව කරුණු සංග්‍රහ වෙන
කාව්‍ය ග්‍රන්ථයක් තමයි ගාථා සහස්‍රී කියලා කියන්නේ. ඒ වගේම විචාරසාර ප්‍රකරණ කියලා කියන්නේත් ඓතිහාසික කාව්‍යයක්. විචාරසාර ප්‍රකරණ ඓතිහාසික ඉතිහාස කාව්‍යයක්. ප්‍රභුවන සූරීන් විසින් තමයි රචනා කරලා තියෙන්නේ. විචාරසාර ප්‍රකරණ කියන ඉතිහාස කාව්‍ය ප්‍රභුවන සූරීන් කියන රචකයා විසින් රචනා කරලා තියෙනවා ඓතිහාසික කාව්‍යයක් හැටියට. ඒ වගේම තමයි තීර්ථකල්ප කියන කෘතිය. මේ තීර්ථකල්ප කියන කෘතිය ජිනා ප්‍රභා සූරීන් විසින් විරචිතයි. ජිනා ප්‍රභා සූරි කියන කතුවරයා විසින් රචනා කරලා තියෙන තීර්ථකල්ප කියන කෘතිය. එතකොට ජෛන තීර්ථ සයතානයන් පිළිබඳව මේ ජෛන දහමේ තියෙනවනේ විවිධ තීර්ථයන්. එතකොට මේ තීර්ථංකරයන්නේ නම මහාවීර ජෛන තීර්ථංකරයන්නේ මහාවීරයන්ට කියන්නේ. එතකොට ඒ තීර්ථයන් පිළිබඳව විවරණය කරන කාව්‍ය ග්‍රන්ථයක්. ජෛන දහමේ උගන්වන විවිධ පුණ්‍ය තීර්ථයන් හෝ වේවා ඒ තීර්ථයන් පිළිබඳව උගන්වන කියලා දෙන කාව්‍ය ග්‍රන්ථයක් තමයි තීර්ථකල්ප. එතකොට සමාධි ශතකය කියලා කියන්නේ සමාධි නැමැති ඉන්ද්‍රිය නිරෝධ විශේෂෙහි ශ්ලෝක 100ක්. අවසානයේදී සමාධියත් ඉන්ද්‍රිය නිරෝධ කිරීමේ විශේෂෙහි ශ්ලෝක 100කින් යුක්තව රචනා කරන ලද ග්‍රන්ථයක් තමයි සමාධි ශතකය කියලා කියන්නේ. එතකොට මෙතනදී උපදේශ සිද්ධාන්ත රතනමාලාව රචනා කරන්නේ හේමචන්ද්‍ර බණ්ඩාරාරින්. ජෛන අනුගාමික සම්ප්‍රදායන් අතරින් දිගම්බර සම්ප්‍රදාය ශ්‍රේෂ්ඨයි කියන එක කියන්නට. සම්මත්ත සත්තරී කියන්නේ ජෛන සර්මයක් කේවල්‍යතා ඥානය අවබෝධ කරගත්තු ජෛන භගයේ වාග්යවතුන්ගේ ප්‍රසාද අවස්ථා. ශ්ලෝක 8යි. ජෛන රතනකෝෂ ග්‍රන්ථයේ තමයි දක්නට ලැබෙන්නේ. ජීව විහාර කියන ජෛන මනසේ ස්වභාවය පිළිබඳව කතා කරන ශ්ලෝක 50කින් යුක්ත ශාන්ති සූරීන් විසින් රචනා කරන ලද ප්‍රකරණ මාලාවෙහි දක්නට ලැබෙන කාව්‍ය ග්‍රන්ථයක්. නිබ්බාන ඛණ්ඩ කියලා කියන්නේ සන්න්‍යාසීන් විසින් සන්න්‍යාසී පරම්පරාවන් සංසාර බන්ධනෙන් මිදීම විශේෂයි ශ්ලෝක 17කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. ඒ වගේම වෛරාග්‍ය ශතක කියලා කියන්නේ වෛරාගී භාවය රාගයෙන් තොරවීම විශේෂයි පද්‍ය 100කින් යුක්තව රචනා කරන ලද කාව්‍යයක්. ගාථා සහස්‍රී ගාථා 1000කින් විවිධ විෂයන් සංග්‍රහ කරන කාව්‍ය ග්‍රන්ථයක්. විචාරසාර ප්‍රකරණ කියලා කියන්නේ ඓතිහාසික කාව්‍යයක් ප්‍රභුවන සූරීන් විසින් රචනා කරන ලද. තීර්ථකල්ප රචනා කරන්නේ ජිනා ප්‍රභා සූරී කියන කතුවරයා ජෛන තීර්ථයන් පිළිබඳව තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ වගේම සමාධි ශතක කියලා කියන්නේ සමාධි නැමැති ඉන්ද්‍රිය නිරුද්ධ කිරීම කියන විශේෂෙහි රචිත ශ්ලෝක 100කින් යුක්ත ශතක ග්‍රන්ථයක්. ප්‍රාකෘත සර්වස්වකාර මාර්කණ්ඩේයන් විසින් භාෂා විභාෂා අපභ්‍රංශ පෛසාචී යන භේදයන් විසින් භාෂාව සාමාන්‍යයෙන් 4 පරිද්දකින් බෙදන ලදී. මේ ප්‍රථමාංකයෙන් භාෂා නාමයෙන් දැක් වූ මහාරාෂ්ට්‍රී සෞරසේනී ප්‍රාච්‍ය අවන්ති මාගදී වශයෙන් 5 ආකාරයකින් සලකනු ලැබේ. අර්ධමාගදී යනු ෂඩ් භාෂාවෙහි වූ මාගදියටම ඇතුළත් උපභාෂාවකි. ද්විතීයාංකයෙන් දැක් වූ විභාෂාතමෝ ශාකරී මාණ්ඩලී ශාරී අභීරකී ශාකී යයි 5 වැදෑරුම් වේ. තෘතීයාංකයෙන් දැක් වූ අපභ්‍රංශය ආර්දී ද්‍රාවඩී දෙක හැර සත්විසි වැදෑරුම් කොට සලකන ම්ලේච්ඡ භාෂා සමූහයකි. අපභ්‍රංශ ලක්ෂණ දක්වන ශ්‍රී දණ්ඩීන් ආචාර්යතුමා අභිරාදී ගිරක්කාව්‍යේ ස්වප්‍රභ්‍රංශ ඉති ස්මෘතාක් සාත්‍රෂු සංස්කෘතා දන්යක් දපබ්‍රාශත යෝදිතම්
කියලා සඳහන් කරනවා. දැන් ප්‍රාකෘත සර්වය කියන සර්වස්වකාර කියන කෘතිය රචනා කරන ලද මාර්කණ්ඩේයන් කියන කතුවරයා සඳහන් කොට බෙදනවා භාෂාව කොටස් 4කට. පළවෙනි කොටස භාෂා, දෙවෙනි කොටස විභාෂා, තුන්වෙනි කොටස අපභ්‍රංශ සහ හතරවෙනි කොටස පයිසාචි කියලා කොටස් 4කට බෙදනවා මේ ප්‍රාකෘත සර්වස්වකාර කියන කෘතිය රචනා කරපු මාර්කණ්ඩේය කියන කතුවරයා. එතකොට මේ ભેද හතරට ඔහු භාෂාව සාමාන්‍යයෙන් 4 ආකාරයකට බෙදනවා. පළවෙනි කොටස ප්‍රථමාංකයේ අංක 1න් හඳුන්වන්නේ භාෂා නාමයෙන් දැක්වූ ඔහු විසින් මේ අංක 1 යටතේ භාෂා නාමයෙන් හඳුන්වන්නේ මහාරාෂ්ට්‍රීය භාෂාව, සෞරශේනී භාෂාව, ප්‍රාච්‍ය භාෂාව, අවන්ති භාෂාව සහ මාගධී කියන භාෂාව කොටස් 5කට බෙදනවා. පළවෙනි අංකයෙන් සඳහන් කරන භාෂා කියන කොටස යටතේ මහාරාෂ්ට්‍රී, සෞරශේනී, ප්‍රාච්‍ය, අවන්ති සහ මාගධී කියන භාෂාව කොටස් 5කට බෙදලා දක්වලා තියෙනවා මේ ප්‍රාකෘත සර්වස්වකාර කියන ග්‍රන්ථය තුල. එතකොට අර්ධමාගධී කියලා කියන්නේ ඒ කියන්නේ ජෛන ආගමේ අපි මෙතෙක් කතා කරන ජෛන ආගමික ග්‍රන්ථයන් රචනා කරන ලද අර්ධමාගධී භාෂාව ෂඩ් භාෂාවට ඇතුළත්. ෂඩ් භාෂා චන්ද්‍රකාවේ සඳහන් වෙනවා මාගධියටම ඇතුළත් උපභාෂාවක්. මාගධී භාෂාවටම ඇතුළත් උපභාෂාවක් තමයි අර්ධමාගධිය එහෙම නැත්නම් ආර්ෂ ප්‍රාකෘතය කියලා කියන්නේ. එතකොට දෙවැනි අංකයෙන් දැක්වුණු අංක 2 ද්විතීයාංකයෙන් දැක්වුණු විභාෂා කියන්නේ ශාකරි, මාණ්ඩලි, ශාරි, අභීරකි, ශාකී කියලා පස්වැදෑරුම් කොටසකට පස්වැදෑරුම් කොටසකට බෙදන ලද භාෂා. එතකොට තුන්වෙනි අංකයෙන් දක්වන්නේ අපභ්‍රංශය, නූතන ප්‍රාකෘතය. අපභ්‍රංශයේ කොටස් ආර්ද්‍රී සහ ද්‍රාවිඩී දෙක හැර ආර්ද්‍රී සහ ද්‍රාවිඩී කියන භාෂා කොටස් දෙක හැර ඒ කියන්නේ දෙමළ සහ ආර්ද්‍රී කියන කොටස් දෙක හැර සත්විසි වැදෑරුම් කොට 27ක් කොටස් 27කට බෙදනවා. අපභ්‍රංශ භාෂා කොටස් 27කට බෙදනවා. ඒවා 27ක් වුණු ම්ලේච්ඡ භාෂා හැටියට සැලකන්නේ. ම්ලේච්ඡ භාෂා නොදියුණු භාෂා හැටියට සැලකනවා. එතකොට අපභ්‍රංශ භාෂාවල ලක්ෂණ දක්වනවා දණ්ඩීන් විසින්. අභිරාදී ගිරක් කාව්‍යේ ස්වපභ්‍රංශයිති ස්මෘතක් සාත්‍රේෂු සංස්කෘතා දන්යක් අපභ්‍රාශත යෝදිතම්. එතකොට මෙන්න මේ කාව්‍යයෙහි දක්ෂාය අපභ්‍රංශය පිළිබඳව ධාරණය කර ගන්නට ඕනි. එතකොට ශාස්ත්‍රයේ ආදීයේ නම් සංස්කෘත භාෂාව අන්‍ය අපභ්‍රාශත යෝදිතම් අනිත් අය අපභ්‍රංශයේ යොදාගත්තාය කියන කාරණය. මේ කාරණය පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. එතකොට මෙතනදී ප්‍රාකෘත සර්වස්වකාර කියන කෘතිය ප්‍රාකෘත භාෂාවෙන් රචනා කරන කෘතිය රචනා කරපු මාර්කණ්ඩේය භාෂාව කොටස් 4කට බෙදනවා. භාෂා කියන කොටසට ගණන භාෂා, විභාෂා යටතට ගණන භාෂා, අපභ්‍රංශ යටතට ගණන භාෂා සහ පයිසාචී යටතට ගණන භාෂා කියලා කොටස් 4කට බෙදනවා. එතකොට මේ පළවෙනි අංකයේ භාෂා යටතේ මහාරාෂ්ට්‍රී, සෞරශේනී, ප්‍රාච්‍ය, අවන්ති, මාගධී කියන 5 ආකාර භාෂා ගැන කතා කරනවා. එතකොට අර්ධමාගධී කියලා කියන්නේ ෂඩ් භාෂා චන්ද්‍රිකාවේ සඳහන් වෙනවා. ෂඩ් භාෂාවට අයත් මාගධී භාෂාවේම උපභාෂාවක් හැටියට. දෙවැනි කොටසෙන් දක්වන විභාෂා කොටස් 4කට බෙදෙනවා. ශාකරි, මාණ්ඩලි, ශාරි, අභීරකි කියන කොටස් අභීරකී, ශාකී කියලා කොටස් 5කට බෙදනවා. ඒ වගේම තමයි තෙවැනි අංකයෙන් අංක 3 යටතේ දක්වන අපභ්‍රංශය
ආර්ද්‍රී සහ ද්‍රාවිඩී කියන දෙක හැරෙන්නට 27ක් ප්‍රභේද දක්වලා තියෙනවා. මේවා ම්ලේච්ඡ භාෂා හැටියට සැලකන්නේ. එතකොට දණ්ඩීනොත් අපභ්‍රංශ ලක්ෂණ දක්වලා තියෙනවා. අපභ්‍රංශ භාෂාවන්හි ලක්ෂණ අපි මේ ගැන ඉදිරියට කතා කරනවා. දැන් මෙතෙක් ඒ භාෂාවන් ප්‍රාකෘත භාෂා ඛණ්ඩකාව්‍ය සහ විශේෂයෙන් රචනා කරන ලද ප්‍රාකෘත ග්‍රන්ථයන්හි ඇතුළත් වැදගත් ප්‍රාකෘත භාෂාවන්ට අදාළ වැදගත් කොටස් පිළිබඳව අපි කරුණු මෙතෙක් කතා කරගෙන ආවා. මෙන් ඉදිරියටත් අපිට මේ කරුණු කතා කර ගනිමින් ප්‍රාකෘත ප්‍රකාශය තුළ දැක්වෙන ව්‍යාකරණානුකූල ලක්ෂණ පිළිබඳව තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. ඒ තොරතුරු සමග අපි ඔබේ දැනුම බෙදා ගනිමින් ඉදිරි පාඩමකින් හමු වෙනසෙක් සියලු දෙනාට දරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය